ඉතින් අඟහරුවාදා පියුම්බිලෙන් තමයි ඔබත් එක්ක මේ විදිහට කතා බහ කරමින් හිටියේ. විරාමෙන්ට යන්නට කලින් අපි ඔබට මතක් කරපු කාරණාවක් තියෙනවනේ නේද? ඒ තමයි ජූරි විශේෂාංගය තුලින් අද මාතෘකා දෙකක් සම්බන්ධයෙන් කතා කරනවා කියන කාරණේ. මාතෘකා දෙකක් සම්බන්ධයෙන් කතා කරනකොට අද නිරෝධායන නීතිය සම්බන්ධයෙන් සහ දරුවන්ගේ ආරක්ෂාව කොයි විදිහටද ළමා ආරක්ෂක අධිකාරියත් එක්ක තියෙන කියන කාරණේ සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් ජූරි විශේෂාංගයෙන් මේ විදිහට මේ කරුණු දෙක සම්බන්ධයෙන් ඉඩහසට වෙන් කරන බලාපොරොත්තු තියාගෙන මේ විදිහට ප්‍රවේශය ලබා ගන්න සූදානම් වෙන්නේ ජූරි විශේෂාංගයට. ඉතින් ජූරි විශේෂාංගයෙන් මේ ගැන කතා බහ කරන්නට අපි බොහොමත්ම ගෞරවණීයව ආරාධනා කළේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීවනී අබේකෝන් නීතිඥතුමියට අපත් සමගින් එකතු වෙන්නට කියලා. අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන් සුබෝදෑසනක් ජයනි. දැන් මේ වෙනදට අපි කතා කරන හඳුන්වලා දෙන තැනට වැඩිය වෙනස් තැනක තමයි දැන් රැකියාව සිද්ධ කරන්නේ. ඒ නිසා මේ ලැබුණු අලුත් තනතුරට අඟහරුවාදා පියුම්බිලෙන් අපි සුබපැතුම් එකතු කරන්න ඕනේ. අපි සුබපැතුම් එකතු කරන බොහොමත්ම ආදරේ. ඔව් බොහොම ස්තුතියි. ඇත්තටම ගිය සතියේ බ්‍රහස්පතින්ද තමයි මම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂවරිය විදිහට වැඩ බාරගත්තේ. ඉතින් ලංකාවේ ළමයින්ට සිදුවන සියලු ආකාරයේ මානසික, ශාරීරික, ඒ වගේම ලිංගික හිංසන වළක්වාලීමට සහ ඒ හිංසන වළක්වාලීම අපි හරියට සිදුවෙනවාද කියන ඒ කාරණය මොනිටර් කිරීම තමයි අපේ කාර්යය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්නට ඕන රාජකාරියට වාර්තා කිරීම හැරුණාම මේ රටේ තියෙන තත්ත්වය නිසා මගේ සියලු පෞද්ගලික ගමන් බිමන් මේ නවත්තලා තියෙන්නේ. නමුත් අපේ වැඩසටහන් කළමනාකාරතුමිය ආශා ලියනගේ මහත්මිය එන්න කිව්වහම වැඩසටහනට එන්න ඕනේ අපි. මොකද මේ වගේ අභියෝගාත්මක අවස්ථාවක ජනතාව දැනුවත් කිරීමට අපිට වගකීමක් තියෙනවා. වගේම සියත නාලිකාවත් එක්ක මම බොහෝ කාලයක් තිස්සේ වැඩ කරන නිසා ඒ සහයෝගය ලබා දීම වෙනුවෙන් තමයි අද දවසේදී පැමිණෙන්නේ. ඔව්. ඉතින් මේ පැමිණීම අපි බොහොමත්ම ගෞරවණීයව සැලකනවා. දැන් අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්න සූදානම්ින් ඉන්නවා. දරුවන්ගේ ආරක්ෂාව කොහොමද? දරුවන්ට නීතිමය පැතිකඩ කොහොමද තියෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඒ කරුණට කලින් මේ කාල වකවානුව තුළ අපි නිරන්තරයෙන් කතා බහ කරන මාතෘකාවක් තමයි නිරෝධායනය. දැන් නිරෝධායනය කියන වචනේ අපිට ටිකක් නුහුරුණු පුරුදු භාවයක් මේ මුලදී තිබුණා. දැන් මේ වෙනකොට අපිට ඒක පුරුදු තත්වයට පත් වෙලා තියෙනවා. නමුත් නිරෝධායනය කරනවා, නිරෝධායනය වෙනවා, මෙන්න මේ වගේ දේවල් අපි නිරන්තරයෙන් කතා කළාට මේකට තියෙන නීති පද්ධතිය පිළිබඳව අපි වැඩි වශයෙන් දන්න කාරණේ බොහොම අඩුයි. අපි කියන්නේ මෙන්න මේ දේවල් කරන්න එපා. මේ දේවල් වලින් වැළකීලා ඉන්න. ඔය වගේ දේවල් සම්බන්ධයෙන් තමයි අපි ඒකත් පුංචි දේවල් පමණයි. ඒ නිසා මේ නිරෝධායන නීති පද්ධතිය කොහොමද සකස් වෙන්නේ? මොකද්ද මේ නිරෝධායන නීතිය කියලා කියන්නේ කියන තැනින්ම අපි අද ප්‍රවේශය ලබා ගමු. ඔව් ජයනි, දැන් නිරෝධායන නීතියක් කඩ කරොත් එහෙම මේක බලාගෙන ඉන්න පුරවැසියන් දැනුවත් විය යුතුයි. පොලිසියට හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බලය පැවරූ කෙනෙකුට හැකියාව තියෙන වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න. සාමාන්‍යයෙන් අපේ රටේ සාමාන්‍ය නීති තත්ත්වයක් ක්‍රියාත්මක වෙනකොට යම් අපරාධවලදී උසාවියේ කියන්නේ යම් නියෝගයක් ඕනේ අත්අඩංගුවට ගැනීමක් හෝ පරීක්ෂා කිරීමක් සිදු කරන්න. නමුත් මේ නිරෝධායන ආඥා පනතේ රෙගුලාසි වලට අනුව මේ මොහොතේ රටේ ක්‍රියාත්මක වන නීති ක්‍රියාත්මක කරන්න වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ කියන්නේ උසාවියෙන් වරෙන්තුවක් නොමැතිව වුණත් පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න. බොහෝ දෙනෙක් දැන් අහන දෙයක්නේ, කොහොමද එහෙම මිනිස්සු මේ උස්සගෙන යන්නේ? කොහොමද මිනිස්සු එහෙම එකපාරට අත්අඩංගුවට ගන්නෙ? එහෙම පුළුවන්ද මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩ කරන්න? ඒ වගේ. නමුත් මේ රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙන අවස්ථාවක, ඒ කියන්නේ අපිට මූලික අයිතිවාසිකම් තියෙනවා, මූලික නිදහස තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් තමයි යාමේ මේ නිදහස තියෙනවා, කතා කිරීමේ නිදහස තියෙනවා, අන් අය සමග හැසිරීමේ නිදහස තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ මූලික අයිතිවාසිකම් විදිහට තියෙනවා. සංස්කෘතිය භුක්ති විඳින්න පුළුවන්, ආගම් අදහන්න පුළුවන්, එතකොට අපිට සමිති සමාගම් පිහිටව ගන්න පුළුවන් කියලා මේ මූලික අයිතිවාසිකම් විදිහට සඳහන් වෙනවා. ඒතකොට සමහර වෙලාවට මිනිස්සුන්ට මේ මනසේ සැකයක් මතුවෙන්නට පුළුවන්, මේ විදිහට පුළුවන්ද අපේ මූලික අයිතිවාසිකම් කඩ කරන්න, අපේ නිදහස් සීමා කරන්නට පුළුවන්ද? නමුත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ওই මූලික අයිතිවාසිකම් මොනවාද කියලා සඳහන් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම
15 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, රටේ පොදු යහපත සම්බන්ධයෙන්, රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම්, ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් අර මූලික අයිතිවාසිකම් සහ නිදහස යම් ප්‍රමාණයකින් සීමා කළ හැකි. දැන් අපි මූණ පාලා තියෙන ඒ වගේ තත්ත්වෙක. මේක අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම පොදු ප්‍රශ්නයක්. ඒ අවස්ථාවේදී වගකිය යුතු රජයකට සිදු වෙනවා සංචරණ සීමා පනවලා අපේ ගමන් බිමන් යාමේ අර මූලික නිදහස සීමා කරන්නට. ඒ වගේම අපි හැසිරිය යුත්තේ, අපි කතා කළ යුත්තේ, අපි කොතනටද යා යුත්තේ කියන ඒ අයිතිවාසිකම් සීමා කරන්නට. දැන් විශේෂයෙන්ම මේ වෙනකොට යම් යම් රාමසාන් වගේ උත්සව එනවා. එතකොට ඒ අවස්ථාවලදී සමහරෙකුට පැන නගින්න පුළුවන් ප්‍රශ්නයක් අපිට ආගම් ඇදහිීමේ නිදහස නේද මේ සීමා වෙන්නේ කියලා. නමුත් අර මං කිව්වා වගේ මේ අවස්ථාවේදී රටේ යහපත, පොදු යහපත, ජාතික ආර්ථිකය, ජාතික ආරක්ෂාව, ඊට පස්සේ පොදු සෞඛ්‍ය වෙනුවෙන් ඒ ආගම් ඇදහිීමේ නිදහස පවා, ඒ කියන්නේ ආගම් අදහන්න, ආගම අදහීම කියන එක ඇත්තටම හෘද සාක්ෂිය සමග යන නිදහසක්නේ. මේක ඇත්තටම මේ අවස්ථාවේ හැටියට තනිව අදහනවා නම් තමයි වඩාත් හොඳ. ආගම අදහන්නත් මිනිස්සුන්ගේ ජීවිත රැකිලා තියෙනවා. මේ හැමදේම කරන්න මිනිස්සුන්ගේ ජීවිත රැකිලා තියෙන. අනිත් එක ආගම් අදහන්න බාධාවක් නැහැ. තමන්ගේ ලබ්ධීන් වලට අනුකූලව ඒ තමන්ගේ නිවාස තුල. නමුත් මේක අර වෙනදා කරන විදිහට, ඒ කියන්නේ ආගමත් එක්ක එනවනේ මේ ජයනි. දැන් අපේ වෙසක් උත්සවය ගත්තත් අපි කිව්වට අපි මේ ආමිස පූජා පවත්වනවා. ඉතින් රාමසාන උත්සවයත් එහෙමයි. අර පොදු වශයෙන් එකතු වෙලා ආගම් අදහන්න මේ අවස්ථාවේ බෑ. එතකොට මේක අපි නීතියෙන් උනත් ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. මේක දැම්මම ඒක දැනුවත් වෙලා ඉන්නට ඕන. කවුරු හරි හිතනවා නෑ අපිට ආගම් අදහන්න අයිතිවාසිකම් තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් වෙනදා වගේම මේ ආගම් අදහන්න සාමූහිකව පල්ලියට හෝ පන්සලට ගිහිල්ලා ඒ වෙනදා වගේම කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ සිතුවිල්ලෙන් වහාම ඈත් වෙන්නට ඕන. මොකද ඒක නිරෝධායන නීති කඩකිරීමක් වෙනවා ආගම් අදහන්නට උනත්. එහෙම නැත්නම් වෙසක් උත්සවය වෙන්න පුළුවන්, රාමසාන උත්සවය වෙන්න පුළුවන්. ඒ වගේ ආගමික යම් වත්පිළිවෙත් කරන්නට මේ අවස්ථාවේදී නිරෝධායන නීතිය මගින් ඉඩක් දීලා නැහැ. මොකද සෞඛ්‍ය මේ අපේ නිරෝධායන ආඥා පනත 1897 පනතක් වුණාට ඒ පනතම තමයි මේ අවස්ථාවේදී එහි 2, 3, 4 වගන්ති අනුව අපේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිසි බලධාරියා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගින් යම් ගැසට් නිවේදන, ඊට පස්සේ මාර්ගෝපදේශ චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා. එතකොට ඒවාට අනුගතව ක්‍රියා කරේ නැත්නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ රෝගේ එන්න කලින්ම ජයනි සාමාන්‍යයෙන් රිය අනතුරු සම්බන්ධයෙන් වුණත්, ඒ කියන්නේ මාර්ග නීති වුණත් අපි පිළිපදින්නේ සාමාන්‍යයෙන් අර පොලිසිය දැක්කහම. ඉතින් පොලිසිය දකින්නකොට විතරක් නෙමෙයි හැබැයි මේ කොවිඩ් රෝගය පැතිරෙන්නේ. සමහර අය නිකටට දාගෙන ඉන්න මාස්ක් එක කොවිඩ් මේ කොවිඩ් වැළඳීමට කියන ඒ කියන්නේ කොවිඩ් වැළඳීමට තියෙන ඉඩ වළක්වා ගන්නට නම් නිකටට දාලා තියෙන මාස්ක් එක පොලිසිය දැක්කහම විතරක් නහයට ගන්න උවමනාවක් නැහැ. මේක අපි පුරවැසියන් විදියට වගකීම හඳුනා ගන්නට ඕන. ඒ වගේම මේ අවස්ථාවේදී මේක බලන් ඉන්න අය සමහර විට ඇති ඇයි මේ හැම වෙලේම මේ පුරවැසි වගකීම ගැන විතරක් කතා කරන්නේ. අපි පත් කරලා යවලා තියෙන අපේ නියෝජිතයන් මේ අවස්ථාවේදී නිවැරදි තීරණ ගැනීම අනිවාර්යෙන් කරන්නට ඕන. මොකද රටේ යහපත ඒ වගේම ජනතාවගේ බාරකරුවන්, ඒ කියන්නේ අපේ බලය ඔවුන්ට දීලා අපි අපේක්ෂා කරනවා ජනතාවගේ යහපත වෙනුවෙන් තීරණ ගන්න කියලා. ඒක නිසා ජනතාව වගේම මේ වැඩසටහන බලාගෙන ඉන්නවා නම් කවුරු හරි බලධාරීනුත් පමා නොකර රටේ යහපත වෙනුවෙන් තීන්දුව තීරණ ගනී කියලා අපි පුරවැසියන් විදියට බලාපොරොත්තු වෙනවා. ඔව්. ඉතින් අපි හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ අන්න ඒ කාරණය. මොකද අපිට හැකි ඉක්මනින් අපිට පුරවැසියන්ට තියෙන වගකීම මේ විදිහට ඉෂ්ට කරන්න පුළුවන්කමක් තියෙනවා. පාලක පක්ෂයේ විදිහට අවශ්‍ය කරන තීන්දුව ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට මේ කොරෝනා වසංගතය පුළුවන් තරම් ඉක්මනින් නිමා කරගන්න හැකියාවක් ලැබෙයි කියන ප්‍රාර්ථනාව තමයි අපි හැමෝගෙම තියෙන්නේ. දැන් ඔබතුමී සඳහන් කරපු කාරණයට යන්නට කලින් දැන් නිරෝධායන නීති පද්ධතිය සම්බන්ධයෙන් අද කතා කරන්නේ. මේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙන අපිට ඉදිරිපත් කරන්න
අපේ දුරකථන අංකයට 0115 299 299 0115 299 කියන දුරකථන අංක මාර්ග ඔස්සේ ඔබට පුළුවන්කම තියෙන අපිට කතා කරන්න. දැන් අපි කතා කරමින් හිටපු මාතෘකාවට ආයිමත් ආවට පස්සේ ඔබතුමිය සඳහන් කළා මේ රජයේ විසින් නීති පද්ධතියක් සකස් කරලා තියෙනවා මේ නිරෝධායන නීතිය කියන කාරණාත් එක්ක. පසුගිය දිනකදී මේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ මතතුමියගේ අත්සන සහිතව නිකුත් වුණා නීති පද්ධතියක්. අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු. මොනවද මේ අලුත්ම නීති පද්ධතිය? දැන් කාර්යාලයට අවශ්‍ය කරන සේවක සංඛ්‍යාව, ඒ වගේම වෙළඳසැලකට ගෙන්න ගන්න ඕන පිරිස, මෙන්න මේ වගේ විවිධ වුණු විදිහට මේ නිරෝධායන නීති පද්ධතියක් පසුගිය දිනකදී පිටපත් වුණා. අපි ඒ සම්බන්ධයෙන් මුලින්ම කතා කරමු. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේකේ අරමුණ social distancing කිව්වහම ශරීර දෙකක් අතර තියෙන පරතරය පවත්වා ගැනීමට නම් යම් සේවා ස්ථානයකට ගෙන්ව ගන්න පිරිස සාමාන්‍යයෙන් ගෙන්ව ගන්න පිරිසට වඩා අඩු වෙන්නට ඕන. එතකොට දැන් මේ ඊයේ නිකුත් කරපු චක්‍රලේඛය අනුවත් කියලා තියෙන්නේ රජයේ යම් කිසි කියන්නේ යම් ආයතනයක කටයුතු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නට ඕන. ඒ වගේම අත්‍යවශ්‍ය ප්‍රමාණයට විතරක් සේවකයන් කැඳවන්නට ඕන. දැන් යම් ආයතනවල ඉන්නවා සේවක අතිරික්තයක් ඉන්නවා. ඔව් සේවක අතිරික්තයක් ඉන්නවා. ඒ වගේම තමයි යම් ආයතනවල ප්‍රධානීන් ඉන්නවා. මේ රාජ්‍ය ආයතනවල වෙන්න පුළුවන්, පෞද්ගලික අංශය වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී හෝ Tamanගේ වැඩ රාජකාරී වලින් වැළකී ඉන්න කැමති නැහැ. කියන්නේ උනන්දුව වැඩි නිසා අර සේවක ප්‍රමාණය ගෙන්න ගන්න හදනවා. හැබැයි ඉතින් ඔබත් මතක් කරා වගේ අර යම් කිසි Tamanගේ ආයතන රැක ගන්න හෝ එහෙම නැත්නම් රටේ සංවර්ධනයට දායක වෙන්න හෝ ඒ හැම දෙයකටම අපි සෞඛ්‍ය ආරක්ෂිත ජනතාවක් විදිහට ජීවත් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා අර Tamanගේ ලාභය මේ වෙලාවේ ලාභය ගැනම හිතලා දැන් සමහර වෙලාවට මේ ඇඟලුම් කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්, වෙනත් කර්මාන්ත ශාලා වෙන්න පුළුවන්. ඒ වගේ අර ටාගට්ස් තියෙනවනේ. දැන් එතකොට ඒ ටාගට්ස් ගැනම හිතලා Tamanගේ ලාභය ගැනම හිතලා කටයුතු කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි මේක. මොකද යම් කිසි දැන් අපිට ආරංචි ලැබෙන විදිහට යම් ඇඟලුම් කර්මාන්ත ශාලාවක හෝ යම් මේ විදිහට විශාල ප්‍රමාණයේ ෆැක්ටරිස් වල වැඩ කරන ජනතාවගෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට මේ රෝගය බෝ වුණොත් එහෙනම් මේක වසංගතයක්නේ. ඒ කියන වචනේ ඇතුළෙම තියෙනවා මේක වසංගතයක්. එතකොට මේක මුළු ආයතනය පුරාම පැතිරෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේදී තාම වගකීමෙන් රජය විසින් මේකට මාර්ගෝපදේශ නීති සපයලා ඉවරයි. ඒ කියන්නේ තමන්ගේ ආයතනයට social distancing එක. ඒ කියන්නේ සමාජ දුරස්ථභාවය තබා ගන්නට හැකිවන ප්‍රමාණයේ අවම සේවක සංඛ්‍යාවකින් තමයි තමන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නට ඕනේ. එතකොට මෙතන රජය විසින් දීලා තියෙන ගයිඩ්ලයින් එක තමයි මිනිස්සුන්ගේ ජන ජීවිතය අඩාල වෙන්නත් බෑ. හැබැයි සමාජ දුරස්ථභාවය නොරැකෙන විදියට මේ කටයුතු කරන්නත් බෑ. මේ දෙක අතර යම්කිසි සමබරතාවයක් ඇති කරගන්නට ඕනේ. ඒ වගේම සුපිරි මේ සුපර් මාකට්ස් එහෙම නැත්නම් වෙළඳ සැල් වලට පිවිසෙන ප්‍රමාණය 125ක් දක්වා අඩු කරන්නට ඕන කියන කාරණය. ඒ වගේම අපි අර මුලින් සකසාගෙන හිටපු නිරෝධායන නීති. ඒ කියන්නේ අපි ඕනම ආයතනයකට ඇතුල් වෙනකොට උණ බැලිය යුතුයි. ඊට පස්සේ මොකක්ද සැනිටයිසර් කර විස බීජ හරණය සඳහා යම් පහසුකම් සැපිය ප්‍රමාණවත් පහසුකම් සැපිය යුතුයි. දැන් වෙනකොට සමහර වෙලාවට සමහර ආයතන වලට මේක අමතක වෙලා. ඒ කියන්නේ නිකන් ඔහේ මේ සබන් පෙට්ටිය විතරක් තියෙනවා, සබන් කෑල්ල නැහැ. ඔව් බාධා කිරීමක් කරන්න වෙනවා. මොකද දුරකථන මුතුමක් ලැබිලා තියෙනවා. රවින්ද්‍ර මහත්මයා අයිබෝවන්. ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. මේ නිරෝධායන නීතිය යටතේ සාමාන්‍යයෙන් කියනවා මේ කෙනෙක්ට පොසිටිව් වෙලා දවස් 14ක් කාල සීමාවක් ගෙදර ඉන්න කියලා. එතකොට ඒ පුද්ගලයාට ආයතනයේ ඉන්න වැටුම ගෙදර ඉන්න නැත්නම් ඒගොල්ලෝ නිවාඩු සමහර තැන්වල නිවාඩු. ඒ කියන්නේ බඩට ආවනේ තියෙන නිවාඩු ඉන්නව කරනවා. ඒකද ඒක අපි මොකද ගැටලුව කියන්නේ? හරි, ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. ඔය පහුගිය කාලේ 2021 අංක 2 සහ මේ ඊයේ නිකුත් කරපු චක්‍රලේඛේ ඒ කියන්නේ මේ නිරෝධායන නීතියට අනුකූලව අපේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පනවන ලද නිරෝධායන නීති රෙගුලාසි වලට අනුකූලව මේ පරිපාලන අමාත්‍යාංශය පළාත් පාලන සහ පළාත් සභා පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛවල සඳහන් වෙලා තියෙනවා නිරෝධායනයට ලක් කරලා තියෙනවා නම් ඒ සඳහා මේ වැටුප අඩු කරන්න බෑ. ඒ කියන්නේ නිවාඩු විදිහට සලකන්න
කරන්නට බැහැයි කියලා. ඒ කියන්නේ දඬුවමක් විදියට නිරෝධායනයට යොමු කරලා තියෙනවා නම් හැබැයි මේ රීතිය අදාළ වෙන්නේ නැහැ. දැන් සමහර අය ඔය මාස්ක් එක හරියට නිසි පරිදි පැළඳෙව්වේ නැත්නම් එහෙම නැත්නම් වෙනත් නිරෝධා ඒ කියන්නේ සෝෂල් ඩිස්ටන්සින් කියන්නේ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ නැතුව යම් රැස්වීමක් පවත්වලා තියෙනවා නම් රැස්වීමක් කියන්නේ මේ මහ ලොකු රැස්වීමක් නෙමෙයි. දැන් ඇත්තටම දෙන්නෙකුට විතරයි එකතැන රැඳෙන්න අවසර දීලා තියෙන්නේ. දෙන්නෙකුට වඩා බෑ. ඒ දෙන්න වුණත් කතා කරනවා නම් හරි විදියට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව තමයි කතා කරන්න ඕනේ. අර වෙනදා වගේ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා දුවන්න ගිහිල්ලා ඇවිදින්න ගිහිල්ලා පිරිස හැදිලා කතා කරන්න බෑ. ක්‍රීඩා තරඟවලට ගිහිල්ලා එහෙම ගැදරින්ග්ස් කරන්න බෑ. ආගම් අදහන්න ගිහිල්ලා එහෙම රැස් වෙන්න බෑ. එතකොට මේ මහත්මයා කියනවා වගේ ඒ වගේ දෙයකට පොලිසියෙන් හරි එහෙම නැත්නම් PHI මහත්මයෙක් හරි ඒ විදියට අරගෙන ඉවර වෙලා දඬුවමක් විදියට නිරෝධායනය කරොත් එහෙම මේ කියන වරප්‍රසාදය හම්බ වෙන්නේ නැහැ. නමුත් එසේ නොමැතිව ආශ්‍රිතයෙක් වෙලා හරි PCR එකක් කරලා එහි ප්‍රතිඵල එනකන් හරි එහෙම නැත්නම් Tamanගේ ආශ්‍රිතයෙකුට මේ පොසිටිව් වෙලා මේ රෝගය එතකන් Tamanට ඉන්න කියනවා නම් හරි මේ නිකුත් කරලා තියෙන චක්‍රලේඛ අනුව පැහැදිලිව කියලා තියෙනවා. ඒක වැටුපෙන් අඩු නොකළ යුතුයි කියන කාරණය සහ එය Tamanගේ පුජ්‍යලික නිවාඩු වලින් කැපෙන්නට බෑ කියන කාරණය සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක යම්කිසි සහනදායි මේ වෙලාවේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ මිනිස්සු ඉන්නේ පීඩනයෙන්නේ. අපි රස්සාවට ගිය නැත්නම් අපේ වැටුප කැපෙයිද? අපිට පුජ්‍යලික නිවාඩු ඉවර වෙයිද? ඉතින් ඒ සම්බන්ධයෙන් බියක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් නිකුත් කරලා තියෙන චක්‍රලේඛවල ඒක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා දඬුවමක් ආකාරයට නොවේයි නම් නිරෝධායනයට යොමු වෙලා තියෙන්නේ. ඒක ඒ සම්බන්ධයෙන් නිවාඩු වලින් හෝ වැටුපෙන් කපා ගැනීමක් සිදු කරන්නට නොහැකි බව. මං හිතන්නේ ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්නට ඇති මේ ගැටලුව සඳහා. මොකද ඔබට මේ ලැබිලා තියෙන කාලයත් එක්ක හරි හැටියට අපි මේ කාලයත් එක්ක මෙස්සට අරගෙන යන නිසා ඔබටත් ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්කම තියෙනවා අපේ දුරකථන අංකයට 0115 299 299 කියන දුරකථන අංකය විවෘත වෙලා තියෙනවා. අපි කතා බහ කරමින් හිටියේ සමාජ දුරස්වභාවය තියාගෙන මේ කරුණු කාරණා සිදු කරන්නේ කොහොමද කියන කාරණය. දැන් වෙළඳ සැලකට කොහොමද පාරිභෝගිකයන් ගෙන්වා ගන්නේ? ඒ අයව කොහොමද සමාජ දුරස්වභාවයෙන් තබා ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් කතා කළේ. අපි ඉන්නේ හරියට කතා කරා. ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් සාමාන්‍යයෙන් ඒ ස්පේස් එක ඒ අවකාශයෙන් වෙළඳ සැලක අවකාශයෙන් 125කට ඇතුල් වෙන්න තමයි අවසර දීලා තියෙන නිරෝධායන නීතිය අනුව. ඒ වගේම ඇතුල් වෙන්න පෙර අත් සෝදා ගන්න සහ විස බීජ හරණය කරන්න තියෙන්නට ඕන ප්‍රමාණවත් පහසුකම්. මේක ඇත්තටම වෙළඳ සැලවල් වල එහෙම නැත්නම් ඒ ඕනම ඇතුල් වෙන ස්ථානයක තිබිය යුතු පහසුකමක්. සමහර අය අර තියන්නම් වාලේ තියලා තියෙනවා. ඉන්න ඇතුල් වෙන සේවක ප්‍රමාණයට ඒක මදි. මේ වෙලාවේ මම කිව්වා වගේ අර තමන්ගේ ලාභය ගැනම හිතලා හරියන්නේ නැහැ. තමන්ට සමාජ වගකීමක් තියෙනවානේ. එතකොට මේවා මිනිස්සුන්ව අපහසුතාවයටපත් නොවන පරිදි ඒ විස බීජාහරණ කටයුතු කරගන්නට අවශ්‍ය පහසුකම් සපයා තිබිය යුතුයි. ඒ වගේම දැනටත් වළංගු වන නීතියක් තියෙනවා ඇතුල් වෙනකොට තමන්ගේ නම ලිපිනය ලියා ගන්න වැඩපිළිවෙලක් තිබිය යුතුයි කියලා. හැබැයි මේක නම් ටිකක් මං හිතනවා අවදානම් කියලා අර එකම පෑන අල්ලලා එකම පොතේ ලියනකොට මේ වෛරසය පාස් වෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් නම් ඒ වෙළඳ සැලේ කෙනෙක්ව වෙනමම ඒකට යොදවන්න. එන අය සමහර වෙළඳ සැලවල් වල අපි ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ එයා තමයි මේ පොත ලියන එකම කෙනා. අර එන අයගේ නම් ලිපිනය එයා සටහන් කරගන්නවා. ඉතින් ඒක නිසා මොකද ඒ වගේ පොඩි පොඩි දේවල් වුණත් අපිට මේ සැලකිලිමත් වෙන්නට වෙනවා. යම් ආයතනයකට ඇතුල් වෙනකොට තබා තිබෙන්නේ එකම විශාල සංඛ්‍යාවක් සේවයේ යෙදෙනවා නම් තබා තිබෙන්නේ එකම පෑන සහ පොත නම් එතනදී එක්කෙනෙකුට වෛරසය තිබුණොත් එහෙනම් මොකද මේකේ කියනවනේ දෑත් මගින් ඒ බිඳිති මගින් පැතිරෙන්නට පුළුවන් කියලා. එහෙම නැත්නම් ඉතින් ඒ අස්සම් කරලා ඉවර වෙලා ගිහිල්ලා ආපහු විස බීජ අනුහරණය කරගන්න ඕනේ තමන්ගේ අත. දැන් ග්‍රාම නිලධාරී වසම් වශයෙන් හුදකලා කිරීම සිදු කරනවා. එතකොට මේ හුදකලා කරන තැන්වලට වෙන පිටස්තර අයට යන්නත් බෑ. අවසර නැති වෙළඳ සැලවල් ගිහිල්ලා එතන මිනිස්සුන්ට බඩු බෙදන්නත් බෑ. මොකද ඒ වගේ දේවලුත් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නිරෝධායනයට ලක් කරලා හිටපු පවුලක ළමෙක්ව
අරගෙන ගිහිල්ලා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මාන්ත්‍රණ ශාලාවේ පැවති විභාගයකට සහභාගී කිරීම සම්බන්ධයෙන් ඒ සහභාගී කර වූ තැනැත්තාට විරුද්ධවත් දැනට නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිරෝධායන ස්ථානයකට කොහොමද ඇතුල් වුනේ? ඒ නිරෝධායන ස්ථානයේ හිටපු ළමයෙක්ව කොහොමද අරන් ගියේ කියලා. ඉතින් මේ වගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් වල යෙදෙන්න එපා. මොකද ඒ ළමයාගේ ජීවිතය වගේම ඒ ළමයාත් එක්ක විභාග ශාලාවේ සිටපු අනෙක් ළමයින්ගේ ජීවිතවලටත් මේක අනතුරක්. ඒ වගේම තමයි දැන් සමහර අය ඉන්නවා මේක ඒ තරම් හිතන්නේ මේ හැමදේම ආණ්ඩුවෙන් කළ යුතුයි කියලා හිතන කට්ටියකුත් ඉන්නවා. ඒකත් මං හිතන්නේ ගැලපෙන්නේ නැහැ. මොකද Tamanගේ පුරවැසියන් විදිහට වගකීම ඉෂ්ට කරන්නට ඕන. හැබැයි පුරවැසියන්ට වඩා පාලකයින් මේ අවස්ථාවේදී ඉදිරියෙන් ඉන්නට ඕන. මේ රටට පැමිණිය හැකි උවදුරු සම්බන්ධයෙන් පූර්වේක්ෂණයක් තිබිය යුතුයි. පූර්ව උපාය මාර්ග තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්නට ගත යුතු තීරණයක් තිබේ නම් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අපේ භාරකරුවන් අපේ නියෝජිතයන් ඒ තීරණය ගනී කියලා රටේ බහුතර ජනතාවක් මේ වෙලාවේ බලාපොරොත්තුවෙන් ඉන්න බවත් අපි මතක් කරන්නට අවශ්‍යයි. ඔව්. නිරෝධායන නීති පද්ධතිය සම්බන්ධයෙන් මේ විදිහට අපි කතා බහ කරමින් ඉන්නකොට අපිට තවත් මාතෘකාවක් තියෙනවා. හැබැයි මාතෘකාවට යන්නට කලින් අපි අවසන් වශයෙන් සඳහන් කරමු. දැන් නිරෝධායනය වෙන්න කියලා කියනවා. නිරෝධායන නීති වලට අනුව කටයුතු කරන්න කියලා කියනවා. මේක නිරන්තරයෙන් අපි කියන කාරණාවක්. හැබැයි සමාජයට වගකීමක් තියෙනවා කියන කාරණේදී චිතුබිය සඳහන් කළා. මේ විදිහට සඳහන් කරනකොට අපි අවසන් වශයෙන් කියමු මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ මේක කඩ කරන හෝ මේක අවශ්‍ය නැහැ කියලා හිතාගෙන ඉන්න උදවි වුණත් ඉන්න පුළුවන්කම තියෙනවා මේ කතා කරන කාලවකවානුව ඇතුලේ. ඔව් මේ එක පුජ්‍යලයක් මම දැක්කා පහුගිය කාලයක මාධ්‍යයක පෙන්නුවා කවුරුත් මැරෙනවා නම් මැරි අන්න ඒ වගේ කියන්නේ පොලිසියෙන් ගියාම හරි ඇහුවාම ඇයි ඔයා මාස්ක් එක දාන්නේ නැත්තේ? එහෙම කරන්න බෑ මේ අවස්ථාවේදී. මොකද දණ්ඩ නීති සංග්‍රහයේ 262 263 264 කියන වගන්තිවලට අනුව නොසැලකිලිමත් ලෙස මේ රෝගය පතුරවනවා නම් හිතාමතා පතුරවනවා නම් ද්වේෂ සහගතව පතුරවනවා නම් PCR එක කරලා මට නෑ කියලා හිතාගෙන හැමතැනම රවුමේ යනවා නම් නිරෝධායනය වෙන්න කිව්වහම කොහොම හරි මං නිරෝධායනය වෙන්න කිව්වට මං ඔන්න PHI ගේ ඇහැවහලා මං පැන්න කියලා හිතනවා නම් ඒක නෙමෙයි මේ අවස්ථාවේදී කළ යුත්තේ. මොකද යම්කිසි කෙනෙක්ව අවුරුදු 2ක් දක්වා සිරදඬුවම් දෙන්නට පුළුවන් මේ දණ්ඩ නීති සංග්‍රහයේ 262 263 264 වගන්තිය අනුව. ඒ කියන්නේ නොසලකිලිමත්ව කටයුතු කරමින් චේතනාන්විතව මෙම රෝගය පැතිරවන්නට කටයුතු කළොත් නොසලකිලිමත්ව හෝ චේතනාන්විතව මේ රෝගය පතුරවන්නට කටයුතු කළොත් නීතිය ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ අවස්ථාවේදී තව දෙයක් කියන්නට ඕන. මේ වෙලාවේ නීතිය කියන දේ සමානව ක්‍රියාත්මක වෙන්නට ඕන. විශේෂයෙන් දේශපාලකයන් සහ බලධාරීන් දිහා ජනතාව බලාගෙන ඉන්නවා. ඔවුන් නීතිය හරියට රැකලා ජනතාවට ආදර්ශයක් දෙන්නට ඕන. එහෙම නැති වුණොත් වගකිය යුතු පිරිස් නීතිය කඩ කළොත් එහෙම ජනතාව හිතනවා උන්ට පුළුවන් නම් අපිට බැරියයි කියලා. ඒක නිසා මේ අවස්ථාවේදී පාලකයින්ට වගේම ජනතාවටත් අර 50ට 50 වගකීමක් තිබෙනවා මේ උවදුරෙන් ගැලවෙන්නට. ඔව්. ඉතින් ඒ විදිහට තමයි අපි හැමෝගෙම වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න කියන කාරණේ තමයි අපි ඔබට සඳහන් කරන්නේ. නිරෝධායන නීති පද්ධතිය සම්බන්ධයෙන් මේ විදිහට කතා බහ කරලා අපිට අවසන් කරන්නවත් බෑ. මොකද ඒ තරමටම කතා කරන්න දේවල් බොහොමයක් තියෙනවා. නමුත් අපි ඔබට මතක් කළා අපි කතා කරනවා කියලා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියෙන් ලබාගෙන තියෙන පියවර මොනවද මේ සම්බන්ධයෙන් අපි කෙටි වශයෙන් හෝ කතා බහ කරනවා කියන කාරණේ. දැන් ඒ ගැන කතා කරන්න අද බොහොමත්ම ලේසි. මොකද ඒ තරමටම දැන් ඔබතුමියට මේ හම්බෙච්ච දුහරයත් එක්ක බලනකොට මේ තනතුරත් එක්ක බලනකොට මේ ගැන කතා කරන්න පුළුල් වපසරියක් තියෙනවා. අපි මුලින්ම සඳහන් කරමු ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය මොකක්ද? මොන වගේ කාරණාවක්ද දරුවන් වෙනුවෙන් මේ ආයතනය තුළ සිද්ධ වෙන්නේ කියන කාරණේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1998 අංක 50 දරන පාර්ලිමේන්තු පනතකින් පිහිටවන ලද ආයතනයක්. ලංකාවේ ළමයින් වෙනුවෙන් පිහිටවලා තියෙන. ඒ කියන්නේ ළමයින් වෙනුවෙන්ම විතරක් පිහිටවලා තියෙන එකම ආයතනය. දැන් අපි කියනවනේ අපේ අනාගතයේ රැඳී තියෙන අපේ ළමා පරපුර මත. ඒ වගේම අපේ උපරිම සම්පත උතුම්ම සම්පත ළමයි කියලා කියනවා. ඒතර අපි ළමයි වෙනුවෙන් කටයුතු කරන්න අධිකාරියක් පිහිටවලා තිබෙනවා. මෙහි වර්තමාන සභාපතිත්වයේ දරන්නේ මහාචාර්ය මුදිත විධානපතිරණ මහත්මයා. එතුමා ඊටාම කැපවීමෙන් කටයුතු කරනවා. මගේ සභාපතිතුමා විදිහට කියනවා නෙමෙයි. එතුමාට ඊටාම උවමනාවක් තියෙනවා ලංකාවේ ළමයින්ට සිදුවන සියලු ශාරීරික මානසික ලිංගික හිංසන වලින් වළක්වා ගැනීමට සහ ඒ සිදුවන සියලු ශාරීරික මානසික හිංසා සිදු වෙනවා නම්
ඒවාට විරුද්ධව කටයුතු කරන්න නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජයනි මේ හොට්ලයින් එකක් තියෙනවා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. 19යි 29 කියන දුරකථන අංකය 1929. ඔව් ළමා උපකාරක සේවය කියලා කියනවා. ඒතර ඕනෑම ආකාරයේ ළමයින්ට සිදුවන හිංසන කිව්වහම දැන් මේ කාලේ මේ කොවිඩ් වසංගතයත් එක්ක ළමයි ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙලා වැඩි. එතකොට සමහර වෙලාවට අම්මලා තාත්තලා හිතනවා අපේ ළමයා දැන් ගෙදර ඉන්නේ. ආරක්ෂාව හොඳයි. හැබැයි ඔබ අම්මෙක් තාත්තෙක් විදිහට මතක තියාගන්න ළමයා මොන වෙබ්සයිට්ස් වලටද යන්නේ. ඒ කියන්නේ ඔබ මේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා Zoom ක්ලාස් එකක් තියෙනවා කියලා ෆෝන් එක දීලා ගියාට පස්සේ ඊට පස්සේ ළමයා මේ යන වෙබ්සයිට්ස් ගැන ඔබ වගකීමක් නැතුව ඔහේ ඉන්නවා නම් ඒක නෙමෙයි ඔබේ දෙමාපිය වගකීම. ඔව් තාක්ෂණයේ දරුවට අතර දෙනකොට ඒකේ වගකීම පෙරලා දෙමාපියන්ට තියෙනවා කියන කාරණා. දැන් සමහර මේ දුරකථන සමාගම් වලින් ඇහුවාම ඔබට කියයි parental control කියලා සෙටින් එකක් තියෙනවා. එතකොට ඒ අනවශ්‍ය වෙබ්සයිට්ස් ඒ වගේ අසභ්‍යශීල වෙබ්සයිට්ස් වලට යන එක වළක්වා ගන්නට පුළුවන්. කොහොම වුණත් ඔබේ දරුවා දැන් එහා මේසේ ඉඳගෙන ඔබ නොදන්නා ලෝකයකට යන්න පුළුවන් මේ තාක්ෂණය කියන එක අතර දුන්නා. ඇසිල්ලකින් ඔව් ඉතින් ඒක නිසා ඒ ගැන පරේසම් වෙන්න ඕන. කොහොම වුණත් ඔබට මේ විදිහට ප්‍රවේශම් කරගන්න වළක්ව ගන්න උත්සාහ කළත් බැරි වුණොත් එහෙම ඔබේ දරුවාව යම් සයිබර් අපරාධයකට ගොදුරු වෙලා නම් එහෙම නැත්නම් සයිබර් අවකාශය හරහා අපයෝජනයකට ගොදුරු කරගන්න බලනවා නම් සමහර වෙලාවට ඉන්නවා අවුරුදු 18ට වඩා අඩු ගැහැණු දරුවන්ගේ නිර්වත් පින්තූර අඩ නිර්වත් පින්තූර මේවා හුවමාරු වෙන අවස්ථා. මේ සම්බන්ධ සියලු අවස්ථාත් 1929 1.9 කියන 1929 කියන අංකයට යොමු කරන්න පැය 24ම ඒ ලයින් එක විවෘතව තියෙනවා. නොමිලේ තමයි ඕනම දුරකථන මාර්ගයකින් ගත්තාම නොමිලේ තමයි මේ කෝල් එකට මුදලක් අය වෙන්නේ නැහැ. හැබැයි කරුණා කරලා කියන්නේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට පාඩමක් උගන්වන්න. අල්ලපු ගෙදර මිනිස්සුන්ට එක්ක තියෙන තරහ නිසා, Tamanගේ පෞද්ගලික අමනාපකම් නිසා බොරු පැමිණිලි නම් ඉදිරිපත් කරන්නට එපා. මොකද 120ක් විතර තියෙනවා මේ ජයනි බොරු පැමිණිලි ඉදිරිපත් කරන්නේ ළමයින් සම්බන්ධයෙන්. හැබැයි ළමයාව ගෘහස්ත හිංසනයට ලක් කරනවා නම් විශේෂයෙන්ම මේ 1.9 2.9 කියන අංකයේ තියෙන වටිනාකම කියන්නේ සමහර අය බයයිනේ මේවා කම්ප්ලේන් කරන්න. එතකොට නිර්නාමිකව වුණත් ඒ කියන්නේ මේ අහවල් තැන ලිපිනේ මෙන්න මේ වගේ අනාරක්ෂිත ළමයෙක් ඉන්නවා. මේ විදිහට ගෘහස්ත හිංසනයට ලක් වෙන ළමයෙක් ඉන්නවා. පාසල් යවන්නේ නැති ළමයෙක් ඉන්නවා. ක්‍රූරත්වයට පත් කරන ළමයෙක් ඉන්නවා. ඒ වගේ ළමයින්ට සිදුවන ඕනෑම මානසික ශාරීරික ලිංගික හිංසනයක් පිළිබඳව එහෙම නැත්නම් යම්කිසි විදියකට අතවර වලට ලක් කරනවා ලිංගික සූරාකෑමකට ලක් කරනවා මේ විදිය ඕනෑම පැමිණිල්ලක් ඔබට යොමු කරන්නට පුළුවන්. ඉතින් ඔබේ නමත් සමග යොමු කරනවා නම් වඩාත් හොඳයි. නමුත් ඔබ කැමති නැත්නම් නිවැරදි තොරතුරු නිර්නාමිකව උනත් අපිට ලබා දෙන්න. එතකොට අපි ඒ සම්බන්ධයෙන් නිකම්ම ඒ කියන්නේ පැමිණිල්ලක් කරපු පමණින්ම අපි ඇක්ෂන් ගන්නෙ නැහැ. ඒ සම්බන්ධව අපි අදාළ පොලිසියත් එක්ක එකතු වෙලා විමර්ශනයක් කරලා ඒක සත්‍යාසත්‍යභාවය සොයා බලලා එතන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි අදාළ මේ ආයතනත් එක්ක එකතුව කටයුතු කරනවා. ඒ වගේම යම්කිසි නොසලකා හැරීම් සම්බන්ධව හෝ වෙනත් සූරාකෑමක් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒ අදාළ ආයතන වලට යොමු කිරීමක් සිදු කරනවා. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දරුවන් ගැන කතා කරනකොට අපිට ඕනෑතරම් දේවල් තියෙනවා කතා කරන්න. මේ අයගේ ආරක්ෂාව, මේ අය පරිස්සම් කරගන්න ඕන විදිය, අනාගතය වෙනුවෙන් මේ අයව බාර දෙන්න ඕන විදිය, මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අපි තවත් ඉදිරි සතියකදී මේ ගැන තවත් වැඩිදුර තොරතුරු අපි ඔබට කියන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් මේ ගැන කතා බහ කරන්නට අපි ආරාධනා කළේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීවනී අබේකෝන් නීතිඥතුමියට බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන මේ අවදානම් සහගත කාල සීමාව තුළ අපත් සමගින් මේ කාරණේ කතා බහ කරන්නට එකතු වුණාට ආයිබෝවන්. බොහොමත්ම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.